right. දැන් අපි දන්නවා දරුවෝ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ කියලා. හැබැයි දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ප්‍රධාන අරමුණ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයාගන්න එකනේ. දැන් අපි බලමු පරිමිතිය කොහොමද හොයාගන්නේ කියලා. ඒක බොහොම පහසුයි. දැන් ඕගොල්ලන්ට චාප දිග හොයාගන්න පුළුවන් නම් පරිමිතිය හොයනවා කියන එක බොහොම පහසුයි. මෙන් බලන්නකෝ. දැන් මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා නම් හරිද? මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක අරයවල් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අරයන්. හරිද? අරයන් දෙකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අපි ඔය ගණනය කරපු ඡාප කොටසනේ. අපි ඔය ගණනය කරපු ඡාප කොටස තමයි දරුවෝ ඔය තියෙන්නේ. එතකොට දැන් අපිට අවශ්‍ය මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය නම් අපිට අවශ්‍ය මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය නම් ඉතින් දැන් තේරුම් ගන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන එක හැදිලා තියෙන්නේ දිගවල් කීයකින්ද? දිගවල් 3කින්නේ. හැබැයි මේ දිගවල් 3න් දිගවල් දෙකක් සමානයි. මොකද මෙතන තියෙන්නේ අරයක් අනිත් පැත්තට තියෙන්නේ අරයක්. අරයවල් දෙකක් තියෙනවා. අනිත් ප්‍රධාන කෙනා තමයි කවුද? ඡාප කොටස. අර ඉස්සෙල්ලා කොටසදී මම කිව්වත් වගේ දරුවෝ ගැටලු වලදී අරය අපිට ලබා දෙනවා. එතකොට අපිට ගණනය කරන්න තියෙන්නේ බොහෝ අවස්ථාවල කවුරු විතරද? ඡාප කොටස විතරයි. ඡාප දිග තමයි ගණනය කරන්න තියෙන්නේ. එතකොට පරිමිතිය හොයන්න කරන්න තියෙන ඉතින් දරුවෝ මෙන්න මේ දිගවල් තුන මොනවා කරන්න ඕනද? එකතු කළා නම් හරි. හරි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මෙයාන හොයන්න අමාරු කෙනා ඡාප දිග කියන එක ගණනය කරලා හොයාගන්න ඕනේ. අන්න ඒ ඡාප දිගට අරය දෙකක්. ඒ කියන්නේ අරයේ දෙගුණය කියලා අපි දාමුකෝ. අරයවල් දෙකක් තියෙනවානේ. එතකොට අරයේ දෙගුණයක්. අරයවල් දෙකක් එකතු කළා නම් අපිට හොයාගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක මොකක්ද? පරිමිතිය හොයාගන්න පුළුවන්. පරිමිතිය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් දැන් ඔන්න මම ක්‍රමානුකූලව ඕගොල්ලන්ව ගෙනාවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියට. මුලින්ම ඕගොල්ලෝ අඳුරගත්ත 360න් කෝණය දාලා කොහොමද සුළු කරගන්නේ? ඊළඟට ඒක යොදාගෙන කොහොමද ඡාප දිග හොයාගන්නේ? එහෙනම් දැන් තේරුම් ගන්න දරුවෝ ඒ හොයාගත්තු ඡාප දිග උපයෝගී කරගෙන අපිට පුළුවන් දැන් මොකද්ද? සමස්ත පරිමිතිය හොයාගන්න. ඒක නම් බොහොම ලේසි ඡාප දිග හොයන්න දන්නවා නම්. හරි? රයිට්. එහෙනම් තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. කේන්ද්‍රික ඛණ්ඩයක සමස්ත පරිමිතිය කේන්ද්‍රික ඛණ්ඩයක සමස්ත පරිමිතිය එහි ඡාප දිගට අරයන් දෙකෙහි දිග එකතු කිරීමෙන් ලබාගත හැකිය. හරි. ඔන්න මං ලියලා කොටු කරලා තියෙනව නේද දරුවෝ? ඔන්න කොතෙන්ට ලියා ගන්න පරිමිතිය සමානයි ඡාප දිග එකතු කිරීම අරය දෙකක්. right. දැන් එහෙනම් අපි උදාහරණ කිහිපයක් අරන් බලමු උතෙන්ට. හරි. දැන් ඔයගොල්ලෝ මාත් එක්කම ගාන හදාගෙන යමු. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඡාප දිග හොයන විදිය දරුවෝ. ඒ හින්දා පරිමිතිය හොයනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඉතින්.
අපි ගමු මාත් එක්කම රූප සටහන අඳින්න. අංක 1 කියලා අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් ගමුකෝ. අංශක 90යි. අපි ගමු අරය 7යි. දැන් මේකේ පරිමිතියනේ අපිට ඕනේ. ඒතර පරිමිතිය හොයාගන්න නම් ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ කාවද? ඡාප දිග හොයාගන්න ඕනේ. හරි. එහෙනම් දාන්න ඡාප දිග. ඒතර ඡාප දිග හොයාගන්න නම් මම මොකක් කරන්න ඕනේද? 360න් කෝණය භාගයක් විදිහට ලියා ගන්න ඕනේ. ඊළඟට 2πr වලින් ගුණ කරගන්න ඕනේ. එහෙනම් මම ලියනවා ඡාප දිග සමානයි 360න් කෝණය අංශක 90යි ගුණ කිරීම 2πr. දැන් දරුවෝ නිතර ලැබෙන කෝණ ටිකක් තියෙනවා. හරි 90 180 120 240 300 ඊළඟට 60 30 ඔය වගේ 45. ඒ හින්දා ඔය සුළු කිරීම ඕගලන් ටිකක් කල්යද්දි මොකද වෙන්නේ? ඔය හුරු වෙනවා. හරිද? රයිට්. මෙන් බලන්න. දැන් 360න් 90 අපි සුළු කරගමු. මුලින්ම අකට බිඳුවක් තියෙනවා. ඒ කියන්නේ 10න් බෙදෙනවා. එහෙනම් බිඳුවට මොකද වෙන්නේ? බිඳුවක් සුළු වෙලා යනවා. 9යි 36යි ඉතුරු වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ දැන් 9යි 36යි 9න් බෙදන්න පුළුවන්. එහෙනම් මෙතන බෙදෙනවා දරුවෝ 9ට 9 1යි 36ට 9 4යි. එතකොට එනවා කොටසක් වශයෙන් 4න් 1යි කියලා. 4න් 1යි. දැන් අපි ආදේශ කරගන්න ඕනේ 2πr කියන කොටසට. එතකොට 4න් 1 ගුණ කිරීම 2 ෆයි කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ කීයද? r කියන්නේ 7යි. දැන් මෙතන දරුවෝ 7යි 7යි 7න් බෙදෙනවානේ. එතකොට 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි විදිහට බෙදෙනවා. මෙන් බලන්න දැන් මෙතන තියෙනවා බෙදීම 4ක්. එතකොට 2 4න් බෙදෙන්නෙත් නැහැ. 22 4න් බෙදෙන්නෙත් නැහැ. එහෙනම් අපිට යන්න වෙනවා විකල්පයකට. එතකොට මෙයා සහ තව සංඛ්‍යාවක් යම්කිසි කුඩා ගේකින් බෙදලා ඉන්න වෙනවා අපිට ඔක සුළු කරගන්න නම්. එහෙනම් දරුවෝ දැන් මට පුළුවන් මේ දෙක ඉලක්කමයි මේ 4යි දෙකෙන් බෙදා ගන්න. එතකොට මෙයයි මන් දෙකෙන් බෙදුවොත් 2ට 2 ඒවා 1යි 4ට නම් 2 ඒවා 2ක් යනවා. එතකොට ඔය ඉතුරු වෙන දෙකෙන් මට පුළුවන් අතන 22 බෙදා ගන්න. එතකොට මේ දෙන්නව මම ආයේ නැවත දෙකෙන් බෙදෙනවා. එතකොට 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි විදිහට බෙදෙනවා. මේ දෙන්න මුලින්ම දෙකෙන් බෙදුණා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි විදිහට. එතකොට තව බෙදීම දෙකක් තියෙනවා. එයාගෙන් 22 බෙදුවා. අන්න දැන් ඉතුරු වෙලා තියෙන අගයන් දිහා බැලුවම දරුවෝ එකම එක අගයයි තියෙන්නේ. ඒ තමා 11. එහෙනම් මේකේ ඡාප දිග කීයද? ඡාප දිග 11යි. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පරිමිතියනේ. එහෙනම් අපි පරිමිතිය හොයනවා. මෙන්න මෙහෙම. පරිමිතිය හොයන්නේ කොහොමද? දැන් දරුවෝ මේ ඡාප දිග 11යි. එතකොට අරයවල් දෙකක් තියෙනවානේ. මේ අරය 7 නම් මේ අරයත් කීයද? 7ක් වෙන්න ඕනේ. එහෙනම් 11ට එකතු වෙනවා 7 ඒවා 2ක්. එතකොට 7යි 7යි 14යි 14යි 11යි 25ක් වෙනවා. එහෙනම් අන්න එනවා පරිමිතිය කොච්චරක්ද? සෙන්ටිමීටර් 25ක් කියලා එනවා. සෙන්ටිමීටර් 25යි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට. දැන් දරුවෝ කෙනෙක්ට ඉතින් පුළුවන් අවශ්‍ය නම් මේ ඡාප දිග හොයන සූත්‍රය වෙනුවට මෙතෙන්ට කෙලින්ම දානවා පරිමිතිය කියලා. පරිමිතිය කියලා දාලා මේ කොටස ලියලා මෙතනම ඉස්සරහින් දානවා 2r එකතු කිරීම 2r කියලා ලියලා මේන උත්තරයටම අරයවල් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. හරිද? ඉතින් වඩා හොඳයි මේ විදිහට හදන එක. මොකද එතකොට පැහැදිලිනේ කොහොමද ගාන හැදුවේ කියලා. හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න දැන් ওই කොටසේ. right. අපි ඊළඟට යමු තව ගානකට.
ලියන්න අංක 2. අපි ගම්මු ළමයි මෙන්න මෙහෙම අංශක 60ක කෝණයක් තියෙන කෙනෙක්. අංශක 60. අපි හිතමු මෙයාගේ කෝණය අංශක 60යි. අරය සෙන්ටිමීටර් 21යි. දැන් මම ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මොකද්ද? චාප දිග හොයාගන්න ඕනේ. එහෙනම් මම දානවා මුලින්ම චාප දිග සමානයි 360න් දානවා කෝණය. එතකොට 360න් කෝණය අංශක 60යි. 360න් කෝණය අංශක 60යි. ගුණ කරනවා 25r වලින්. 25r වලින්. ඔන්න ඔහම එනවා. එතකොට දැන් මට මේ කොටස සුළු කරගන්න පුළුවන් අගට බිඳුවක් තියෙනවා කියන දරුවෝ 10න් බෙදෙනවා. එහෙනම් බිඳුවට බිඳුවක් සුළු කරේ ගමන් 10න් බෙදෙනවා. 6යි 36යි ඉතුරුයි. 6 සහ 36 එකපාර බෙදෙනවා කියනද? 6න් බෙදන්න පුළුවන්. එහෙනම් බෙදුවොත් 6ට 6 1යි 36ට 6 6යි. එතකොට කොටසක් විදිහට ගත්තොත් මෙයා 6න් එකක් කියලා එනවා. එහෙනම් මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයකින් කොච්චරක්ද? 6න් එකක්. එහෙනම් ඊළඟට ඔයගොල්ලෝ 25r වලට ආදේශයක් යොදා ගන්න ඕනේ. එතකොට එනවා 6න් 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ අරයනේ. අරය මෙතන ගත්තා අපි දරුවෝ කීයයිද? 21යි කියලා. ඔන්න බලන්න දැන් අපිට සුළු කිරීමක් තියෙනවා. එතකොට මේ 21 7න් බෙදා ගන්න පුළුවන්නේ. අන්න 21 7න් බෙදෙනවා. එතකොට 21ට 7 ඒවා කීයද? 3යි. 21ට 7 ඒවා 3යි කියලා සුළු වෙනවා. ඔන්න දැන් තමා කාරණය. හරිද? මම මේ ගණන් ගන්නෙම ඔයගොල්ලන්ට මේ සුළු කිරීම ගැන උගන්ව ගන්න ඕනේ නිසා. දැන් බලන්න මෙතන තියෙනවානේ බෙදීම 6ක්. එතකොට මේ බෙදීම 6න් දෙක බෙදන්න බෑ. 22 6න් බෙදෙන්නෙත් නැහැ. මෙන්න මේ තුනේ ඉලක්කම 6න් බෙදෙන්නෙත් නැහැ. එහෙනම් තේරෙනවද දැන් ඔතන 6න් බෙදෙන සංඛ්‍යාවක් නෑ දරුවෝ. 6න් බෙදෙන කෙනෙක් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? එහෙනම් දැන් අපිට කරන්න වෙන්නේ 6න් එකපාර බෙදන්න බැයි නම් කුඩා සංඛ්‍යාවක් තෝරගෙන ඔය 6 සහ තවත් අගයක් ඉහළ පිහිටන තවත් අගයක් කුඩා සංඛ්‍යාවකින් බෙදලා ඉස්සෙල්ලා ඕක කුඩා කරගන්න ඕනේ. එහෙනම් දැන් මට 6න් බෙදන්න බැහැනේ. හැබැයි දැන් 6 සහ 2 කියන අගයන් දෙක මට බෙදා ගන්න පුළුවන් කීයෙන්ද? 2ෙන් බෙදන්න පුළුවන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේත් ඔය වගේ ඔය කුඩා අගයන් දරුවෝ බෙදෙද්දි ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් ඔය ලොකු අගයකින් බෙදෙන්නේ නැති අවස්ථාවල යාව කුඩා කරගන්න බෙදද්දි බෙදෙන්නේ ඔය සාමාන්‍යයෙන් 2ෙන් 3ෙන් ඔය වගේ අගයන් වලින් කුඩා අගයන් වලින් තමයි බෙදෙන්නේ. හරිද? බොහෝ විට 2ෙන්. එතකොට බලන්න මට මේ 6න් බෙදන්න බැහැ දැන් මම මේ දෙන්නව 2ෙන් බෙදනවා. මෙයාවයි මෙයාවයි 2ෙන් බෙදනවා. එතකොට 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. අන්න දැන් මේ හරය කුඩා වුණානේ 3යි කියලා. දැන් ඉන්නේ බෙදීම 3ක්. දැන් 3ෙන් බෙදන්න ඕනේ. එතකොට 22 3ෙන් බෙදෙන්නේ නැහැනේ. හැබැයි මෙතන ඉන්න 3 3 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් දැන් අපි මෙයාවයි මෙයාවයි 3ෙන් බෙදමු. එතකොට 3ට 3 ඒවා 1යි මෙතනත් 3ට 3 ඒවා 1යි. අන්න එතකොට බලන්න දැන් ඔක්කොම බෙදීම් අවසන් ඉහලින් ඉතුරු වෙන්නේ කවුරු විතරද? 22 විතරයි. එහෙනම් මේකේ චාප දිග කොච්චරක් වෙනවද? 22ක් වෙනවා. මෙන්න මේ දිග 22යි. එතකොට මෙතන අරය 21 නම් දරුවෝ මේ අරයයි මේ අරයයි සමාන වෙන්න එපා. අරයන් සමානනේ. මෙතන 21 නම් මෙයත් කීයද? 21ම තමයි. එහෙනම් අපිට ගන්න පුළුවන් පරිමිතිය සමානයි චාප දිග 22යි. අරයවල් දෙකක් තියෙනවා 21 ඒවා දෙකක් එනවා එහෙනම්. එතකොට මේ ටික එකතු වුණාම බලන්න 21යි 21යි 42යි 42යි 22යි 64යි කියලා එනවා. 64යි මොනවද? සෙන්ටිමීටර්. එහෙනම් බලන්න ඔන්න පරිමිතිය හෙව්වා. පැහැදිලිද? ඔන්න දැන් නම් දරුවෝ මේ කොටස් ටික 100ට 100ක් පැහැදිලි වෙන්න ඕනේ. හරිද? මහා අමාරු දේවල් නෙවෙයිනේ දැන්. චාපදිග හොයන්න දන්නවනේ. හරි. දැන් මේ කොටස් ටික මම උදාහරණ විදියට හදන්නේ ඕක තහවුරු කරගන්න. ඒතර කවදාකවත් ආයේ වරදින්න බෑ. හරිද? මොකද අවුරුදු දෙකක තියෙනවා අපිට මේකෙන් ගණන් හදන්න. හරි. එහෙනම් දැන් මේක ලියා ගන්න ඊළඟ උදාහරණයේ විදියට.
right. ඊළඟට අපි ගමු අවසාන උදාහරණයේ විදිහට මෙන්න මේ වගේ ගාණක්. මෙන් බලන්න. මම ගන්නවා තුන්වෙනි ගාණ විදිහට තුන්වෙනි උදාහරණයේ විදිහට. හරි ඉස්සෙල්ලා ඔයගලන්ට දුන්නේ මම. මේක හරියට සුළු කරගත්තත් දන්නේ නැහනේ. එයින්ද ඒ වගේම ගාණක් ගන්නවා. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් මේ පිටත කෝණය අංශක 90යි මේ දුරවල් සමානයි අරය සෙන්ටිමීටර 14යි කියලා දීලා තියෙනවා. අරය සෙන්ටිමීටර කීයද? 14යි. දැන් අපි හිතමු මෙයාගේ පරිමිතිය මට හොයන්න දුන්නා කියලා. එතකොට දරුවෝ දැන් මේ වගේ දෙයක නම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න තමුන් ගණනය කරගන්න ඕනේ කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය පිටන්නේ කේන්ද්‍රික ඛණ්ඩය ඇතුළෙන්නේ. එතකොට අපි දන්නවා මුළු කෝණය කීයද? අංශක 360යි. මේකේ පිටත කෝණය අංශක 90යි. එහෙනම් 360න් 90ක් අඩු වෙන්න ඕනේ. එතකොට තව ඉතුරුයි 270ක්. එහෙනම් ඔගේ කේන්ද්‍රික කෝණය 270යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගමු චාප දිග. එතකොට දානවා වාක්‍යයක් චාප දිග කියලා. එතකොට කෝණය 360න් 240යි. sorry 270යි. ගුණ කරනවා කාගෙන්ද? 25r වලින්. 25r වලින් ගුණ කරනවා. එතකොට බලන්න දරුවෝ දැන් මෙතනත් අගට බිඳුවක් තියෙනවානේ. ඒ කියන්නේ 10න් බෙදෙනවා. මෙතන බිඳුවට බිඳුවක් සුළු වෙනවා. 36යි 27යි මොන චක්‍රයේද? මෙයා තියෙනවා 9 අරක් වල. එහෙනම් 9න් බෙදෙනවා. 36ට 9 4යි 27ට 9 3යි. අන්න එනවා භාගයක් විදිහට මේ තියෙන්නේ වෘතයකින් 4න් 3යි කියලා. එහෙනම් දැන් ඕක ගුණ කරනවා අපි 25r වලින්. දාගමු ආදේශයක් 25r වලට. එතකොට 4න් 3 ගුණ කිරීම 2 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම අරය මෙතන 14යි. එතකොට දරුවෝ මේ 14 7න් බෙදෙනවා 14ට 7 ඒවා 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි විදිහට 7න් බෙදෙනවා. දැන් බලන්න නැවතත් මෙන්න මේ 4න් බෙදෙන්න ඕනේ. එතකොට 2 4න් බෙදෙන්නේ නැහැ. 22 4න් බෙදෙන්නේ නැහැ. දෙකේ ඉලක්කමත් 4න් බෙදෙන්නේ නැහැ. එතකොට 4න් කෙලින්ම බෙදන්න බෑ. එහෙනම් අපි කුඩා අගයකින් බෙදාගෙන ඉමු. එතකොට පහසුවෙන් ඉස්සෙල්ලා වගේම මේ දෙකේ ඉලක්කමයි මේ 4 ඉලක්කමයි අරගෙන මේ දෙන්නව දෙකෙන් බෙදමු. එතකොට මෙයයි බෙදෙනවා දෙකෙන්. එතකොට 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. දැන් මෙතන තියෙනවානේ බෙදීම දෙකක්. ඒ බෙදීම දෙකට හරියටම අතන තියෙන ගුණ කිරීම දෙක සුළු වෙනවානේ. එහෙනම් මේ දෙකේ ඉලක්කමයි මේ දෙකේ ඉලක්කමයි දෙකෙන් බෙදුවොත් 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. බලන්න ඉහළ ඉතුරුයි 3 ගුණ කිරීම 22ක්. 3 ගුණ කිරීම 22. එතකොට 3 වරක් 22 වෙනවා කීයක්ද? 66ක්. 66ක්. එහෙනම් මෙන්න මේ චාප දිග 66ක් වෙනවා. එහෙනම් දැන් අපි ගම්මු පරිමිතිය. පරිමිතිය සමානයි බලන්න මේ ටික 66යි මේ අරයවල් දෙකක් එක අරයක් 14යි. එහෙනම් 14 ඒවා දෙකක් එනවා. එහෙනම් 66 එකතු කිරීම 14 එකතු කිරීම 14. 66යි 14යි 80යි 80යි 14යි 94යි සෙන්ටිමීටර්. පැහැදිලිද? ඔන්න එහෙනම් පරිමිතිය ගන්න විදිය. එහෙනම් දැන් තේරෙන්න ඕනේ පරිමිතිය ගන්න එකේ ලොකුම වැඩේ මොකක්ද? ඡාප දිග හොයාගන්න එක. ඒතකොට දරුවෝ ඡාප දිග හොයාගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පහසුයි පරිමිතිය හොයන එක. හරි? රයිට්. ලියා ගන්න. right. එහෙනම් අපි ඔතෙන්ට තව උදාහරණ විදිහට
ගණන් දෙකක් හදමු. ඊළඟට යමු ඊළඟ කොටසට. මෙන්න මේ ගණන් දෙක උතෙන්ට හතර දාන්න ළමයි. හතරවෙනි ගාන විදියට අපි ගමු. මෙන්න මේ වගේ ගානක්. මෙන්න එහෙම තියෙනවා අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තයේ මෙන්න මේ දිග. ඔන්න ඔය දිග. ඔය දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 28යි කියලා. ඒතර මේ මම ලකුණු කළේ මොකක්ද? ලකුණු කළේ විස්කම්භයක්. අරය කියලා කියන්නේ කේන්ද්‍රයේ සිට තියෙන දුර. එතකොට ඔය 28 එහෙම දාලා ගණන් හදන්නේ නැහැ. අරය කීයද කියලා හිතන්න. පස්වෙනි ගාන විදියට අපි ගමු. මෙන්න මෙහෙම ගානක්. මෙන්න මේ පිටත කෝණය අංශක 60යි. මේ අරයන් සමානයි. ඔය එක අරයක් වෙනවා දරුවෝ සෙන්ටිමීටර් 21ක්. සෙන්ටිමීටර් 21ක් වෙනවා. හරි. එතකොට ඔන්න ඔය ගණන් දෙක. හරිද? ඔන්න ඔය ගණන් දෙක හදන්න බලන්න. ඔය දෙකේ පරිමිතිය. දැන් දරුවෝ වීඩියෝ එක ටික නතර කරලා අවශ්‍ය කාලය අරන් ওই ගණන් දෙක හදලා ඉන්න. right. මම හිතනවා මේ වෙද්දි ඕගොල්ලෝ ගණන් දෙක හදලා ඇති කියලා. හදලා නැත්නම් අනිවාර්යයෙන්ම ගාන හදලා සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න දරුවෝ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. right. මම මේකේ හදන විදිය දැන් බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ. මම උත්තරේ කියන්නම්. පළවෙනි කාරණේ කෝණය කීයද? අංශක 180යි. එහෙනම් ලියවෙන්න ඕනේ චාපතික හොයද්දි 360න් 180යි කියලා. එයාව සුළු වෙද්දී බිඳුවට බිඳුවක් සුළු වෙලා යනවා 18යි 36යි ඉතුරු වෙන්නේ කෙලින්ම 18න් බෙදන්නත් පුළුවන් 9න් බෙදන්නත් පුළුවන් කොහොම හරි අන්තිමට එන්න ඕනේ කොච්චරයිද 2න් 1යි කියලා මේ තියෙන භාගයක්නේ 2න් 1යි කියලා එන්න ඕනේ 25r වලට ගුණ කර මේ ආදේශ කරද්දී 25r වලට ආදේශ කරද්දී 5 සඳහා 7න් 22යි ඊළඟට අරය ආදේශ වෙන්න ඕනේ 28 නෙවෙයි අරය කියන්නේ විස්කම්භයෙන් භාගයක් මේ දුර. එතකොට 14යි කියලායි ආදේශ වෙන්න ඕනේ. 14. ඔය ගොඩාක් ළමයි විභාගවල මෙහෙම දුන්නේ ගමන් අහු වෙනවා. මොකද වෙන්නේ? අර ඉවබ්බාවක් නැහැ. කෙලින්ම 28 පේන්න තියෙනවානේ. 28 දාලා ගාන හදනවා. හරිද? ඔක්කොම හරි කියලා හිතාගෙන එනවා. හරිද? අන්න ඒ වගේ ගොන් වැඩ කරන්න එපා. හැමතිස්සෙම මතක තියාගන්න තමුන් පරිමිතිය හොයද්දි චාපතිකක් හොයද්දි මොකක්ද ගන්න ඕනේ මිනුම කියන එක ඔළුවේ තියෙන්න ඕනේ දැන් ඈ. හොඳට මතක තියාගන්න 10 11 විභාග හද්දි අන්තට්ටුව දෙනවා. හරිද? එතකොට කට්ටිය ඕක පැලදගෙන උඹෑ කියන එක තමයි කරන්නේ. ඒ හින්දා මතක තියාගන්න ගානක් හරි ලේසි කියලා පේනවනම් බය වෙන්න. ඇයි ඒකේ අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් තියෙනවා. ඔය ගොඩක් වෙලාවට දරුවෝ දෙවෙනි කොටසේ ප්‍රශ්න අහනවා රූලයි 2යි ප්‍රශ්නේ. ලකුණු 10ක ප්‍රශ්නේ. හරිද? රූලයි 2යි. ජ්‍යාමිතියෙම අහනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ පිටු දෙකක් විතර හදන්න තියෙනවා. ඇයි අණු කොටස් නැහැ. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර වෙයිද ලෝදයක් දන්නේ නැහැ. අන්න ඒ හින්දා මතක තියාගන්න හැමතිස්සෙම හොඳ සිහියෙන් ගණන් හදන්න ඕනේ. එහෙනම් අරය 14යි කියලායි ගන්න ඕනේ. සුළු වෙද්දි දරුවෝ 14 7ට සුළු වෙනවා. 14යි 7යි 14ට 7 ඒවා 2යි කියලා සුළු වෙයි. ඒ දෙක ඕන ඔයගලන්ට පුළුවන් අර බෙදීම දෙකත් එක්ක තව දෙක ඉලක්කම සුළු කරගන්න. එතකොට ඉතුරු වෙන්නේ ඉහලින් 22 සහ 2. එතකොට 22 වරක් 2 44යි. මෙන්න මේ ටික වෙනවා 44ක්. එතකොට මේ 44ට කෙලින්ම 28ක් එකතු කරා නම් හරි. නැත්නම් 14 ඒවා 2ක්. එතකොට උත්තරය එන්න ඕනේ 72ක් කියලා. පිළිතුර 72යි කියලා එන්න ඕනේ පරිමිතිය. ඊළඟට මෙතනින් මේ ගාන සාකච්ඡා කරන්න ගත්තොත් මේකේ පිටත කෝණය අංශක 60ක් කියලා දීලා තියෙනවානේ. ඇතුළත කෝණය හොයන්න 360න් 60ක් අඩු කරගන්න ඕනේ. එතකොට 360න් 60ක් අඩු වුණාම 300යි කියලා එන්න ඕනේ. එහෙනම් මේකේ කේන්ද්‍රික කෝණය මුලින්ම අංශක 300ක්. එතකොට ඒකේ භාගයක් විදිහට ලියා ගනිද්දි කොටසක් විදිහට ගනිද්දි අංශක 360න් 300යි කියලා ලියා ගන්න ඕනේ. සුළු කරද්දි බිඳුවට බිඳුවක් සුළු කරගන්න පුළුවන්. එතකොට 36යි 30යි ඉතුරුයි. 36යි 30යි බෙදෙන්නේ 6න් 36ට 6 ඒවා 6යි 30ට 5යි 6න් 5යි කියලායි එන්නේ. 6න් 5යි. ඊළඟට 25r වලට ආදේශයක් දානවා.
දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය කීයද? අරය 21යි. එතකොට දරුවෝ 21 අන්න අර 7න් බෙදෙනවා. එතකොට 21ට 7 ඒවා 3යි කියලා ඉතුරු වෙනවා. එතකොට ඉහළින් පිහිටන්නේ 5යි 2යි 22යි 3යි. එතකොට ඔය කිසිවක් 6න් බෙදෙන්නේ නැහැ. ඒ නිසා අපිට 6 සමග තව සංඛ්‍යාවක් කුඩා සංඛ්‍යාවකින් බෙදන්න වෙනවා. අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට 2යි 6යි දෙකෙන් බෙදුව ගමන් 3ක් ඉතුරු වෙනවනේ තව. බෙදීම 3ක්. ඒ බෙදීම 3 ඉහළ ඉතුරු වෙලා තියෙන කෙලවරේ බෙදීම මේ ගුණ කිරීම 3ට සුළු කරගන්න පුළුවන්. අවසාන ඉතුරු වෙනවා 5 වරක් 22 කියලා. 5 වරක් 22 110යි. එතකොට මෙන්න මේ චාපදිග එනවා දරුවෝ 110ක් කියලා. එතකොට 110ට තව එකතු වෙන්න ඕනේ 21 ඒවා දෙකක්. එතකොට 21 ඒවා දෙකක් 42යි. එතකොට 110 42යි 152යි. පරිමිතිය එනවා 152යි. හරියට ගණන් ඉගෙන ගන්නවා කියන්නේ දරුවෝ හරියට ක්‍රමයේ ඔළුවේ තියෙනවා නම් ඔන්න ඔය වගේ ගාන හදන්න ඕනේ නැහැ. ඔක හිතින් හදන්න පුළුවන්. අන්න එතෙන්ට එන්න. එතකොට මොකද වෙන්නේ? විභාග ගැන බයක් නැහැ. තමුන් දන්නවා තමුන්ට මොන ගානාවක් හදාගන්න පුළුවන් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි කතා කළා පරිමිතිය ගැන. දැන් දරුවෝ ඕක ඔතනින් ඉවර නැහැ. දැන් සාමාන්‍යයෙන් අහන්නේ නම් පරිමිතිය තමයි. හැබැයි පරිමිතියට එහා ගියපු දේවල් ඔය කේන්ද්‍රික ඛණ්ඩය ඇසුරින් අපිට ගණනය කරන්න පුළුවන්. මොකද කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තාම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයද්දී මූලික වෙන්නේ චාපදිග කියන එක. චාපදිග තමයි මූලික. ඒකනේ අපි ගණනය කරගන්නේ. අරය දෙනවනේ. හරිද? එතකොට තවත් තැනක අපිට මෙහෙම වෙන්න පුළුවන් නේද? පරිමිතිය හෝ චාපදිග දීලා අපෙන් අරයක් අහන්න පුළුවන්. අරය කීයද කියලා. එතකොට තව තැනක දැන් ওই චාපදිග හොයද්දී කෝණයක් බලපානවානේ. එතකොට චාපදිගයි නැත්තම් පරිමිතියයි දීලා අපෙන් අහන්න පුළුවන් මේ කියන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරක්ද කියලා. එතකොට තව ගණන් විශේෂ දෙකක් ඕකෙන් අපිට හදන්න පුළුවන්. දැන් අපි ඔතෙන්ට උදාහරණ කිහිපයක් ලියාගමු අන්න ඒ ගණන් විශේෂ වලින්. හරි? රයිට්. එහෙනම් දරුවෝ පාට පෑනකින් මෙන්න මේ උදාහරණය ඔතෙන්ට ලියා ගන්න උදාහරණ අංක 6 විදිහට ලියන්න මෙන්න මෙහෙම. චාපදිග සෙන්ටිමීටර් 22ක් වන චාපදිග සෙන්ටිමීටර් 22ක් වන චාපදිග සෙන්ටිමීටර් 22ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික කෝණය අංශක 180කි. කේන්ද්‍රික කෝණය අංශක 180කි. අංශක 180කි. අරය සොයන්න. හරි. දැන් මොකද්ද කියන්නේ? චාපදිග 22යිලු. කෝණය අංශක 180යිලු. අපි හොයන්න ඕනේ මොකද්ද? අපි හොයන්න ඕනේ අරය කීයද කියලා. එතකොට දරුවෝ දැන් මේ වගේ ගණන් හදද්දී වෙනම ක්‍රමවේද නැහැ ඉතින්. අර අපි පරිමිතිය කලින් කොටසේ මම කියලා දුන්නා නේද? ඔය පරිමිතිය දුන්නාම ඒකටම ආදේශ කරලා අර හොයන්නේ. අඥාත පදයක් දාගෙන නොදන්නා මිනුමට ඒ විදිහම තමයි. ඒ විදිහටම අපි ගාන හදාගෙන යනවා. දැන් අපි බලනවා අපිට දීලා තියෙන අගය මොකක්ද? අපිට දීලා තියෙන අගය තමයි මොකක්ද? චාපදිග. අපි එහෙනම් චාපදිගට දරුවෝ ආදේශයක් යොදා ගමු. චාපදිග සඳහා ආදේශයක් ගමු. හරි. මෙහෙන් බලන්නකෝ. මම ලියනවා චාපදිග සමානයි. එතකොට අපි දන්නවා චාපදිගක් හොයද්දි මොකද වෙන්න ඕනේ මුලින්ම 360න් කෝණය භාගයක් විදිහට ලියා ගන්න ඕනේ. එතකොට මම ලියා ගන්නවා 360න් මෙතන දීලා තියෙනවා දරුවෝ කෝණය 180යි. 360න් 180යි කියලා. ඊළාට මොකද කරන්න ඕනේ? චාපදිගක් හොයද්දි ಗುಣ කරන්න ඕනේ කාගෙන්ද? 25r වලින් ಗುಣ කරන්න ඕනේ. එහෙනම් මම ಗುಣ කරනවා 25r වලින්. දැන් ඉස්සෙල්ලාම මට මේ කොටස සුළු කරගන්න පුළුවන් නේ. එහෙනම් මම මෙතන 10න් බෙදනවා බිඳුවට බිඳුවක්.
ඊළඟට 18යි 36 මට 18න් බෙදා ගන්න පුළුවන් නැත්නම් 9න් බෙදලා 2න් බෙදා ගන්න පුළුවන්. මම කෙලින්ම 18න් සුළු කරන්නම් දරුවෝ 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි 18 ඒවා 2යි. එතකොට 18ට යනවා 18 ඒවා 1ක් 36ට 2යි. දැන් චාප දිගට ආදේශයක් දාගත්තොත් අපිට චාප දිග දීලා තියෙනවා චාප දිග 22යි. එතකොට එනවා 22 සමානයි දෙකෙන් එක ගුණ කිරීම 25r. දැන් අපි 25r වලටත් ආදේශයක් දාගමු. එතකොට එනවා 22 සමානයි දෙකෙන් එක ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22 ගුණ කිරීම අන්තිම කෙනා කවුද? r. හරි. ඒතර අරය දන්නේ නැහැනේ. ඒ නිසා අඥාත පදේ තමයි කවුද? r. දැන් බලන්න දරුවෝ දැන් මේක සුළු කරගන්නනේ තියෙන්නේ මට. r හොයාගන්න නම්. ඒතර බලන්න දැන් මේ පැත්තේ කිසිම ගණිත කර්මයක් නැහැනේ. එහෙනම් ওই පැත්තේ කිසි දෙයක් කරන්න නැහැ. එහා පැත්තේ තමයි කරන්න තියෙන්නේ. ඒතකොට මෙන්න මෙතන තියෙනවානේ බෙදීම දෙකක්. එතකොට බෙදීම දෙකක් තියෙනවා නම් අපිට ඒක ඉවත් කරගන්න පුළුවන් නේ. ඒතර මම බලනවා බෙදීම දෙකක් එක බෙදෙන කෙනෙක් ඉන්නවද? බෙදෙන කෙනෙක් ඉන්නවා. එහෙනම් මේ දෙන්නව දෙකෙන් බෙදලා දාමුකෝ. මෙයාවයි දෙකෙන් බෙදෙනවානේ. එතකොට දෙකට දෙකේ ඒවා 1යි, දෙකට දෙකේ ඒවා 1යි. ඔන්න එයා ඉවත් වෙලා ගියා. තව තියෙනවා දරුවෝ මෙතන බෙදීම 7ක්. හැබැයි දැන් ගැටලුව 7ෙන් බෙදන්න කිසිම කෙනෙක් නැහැ. 7ෙන් බෙදන්න කිසිම කෙනෙක් නැහැ. හරිද? එතකොට 7 කුඩා කරගන්න විදියකුත් නැහැ නේ. මොකද 7 බෙදෙන්නේ 7ෙන් විතරනේ. දෙකෙන්වත් බෙදෙන්නේ නැහැනේ. එහෙනම් ඔయిత වඩා සුළු කිරීම බෑ. එතකොට අපි ඉතුරු වෙන කට්ටිය ලියා ගමු. මේ පැත්තේ ඉතුරුයි 22ක්. එහා පැත්තේ ඉන්නවා 22 ගුණ කිරීම r කෙනෙක් සහ බෙදීම 7ක්. දැන් දරුවෝ ඔයගොල්ලෝ දන්නවා සමීකරණයක් මේ තියෙන්නේ. මේ r හොයාගන්න ඕනේ නම් මම බෙදීම 7 ඉවත් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. එතකොට බෙදීම 7ක් ඉවත් කරගන්න මොකද කරන්න පුළුවන්? දෙපැත්තටම ගුණ කිරීම 7ක් දාගන්න පුළුවන්. එහෙනම් මේ පැත්තට මම දානවා ගුණ කිරීම 7ක්, මෙහෙටත් මම දානවා ගුණ කිරීම 7ක්. එතකොට මෙතන බෙදීම 7ට ගුණ කිරීම 7 සුළු වෙලා 22 ගුණ කිරීම r කියලා ඉතුරු වෙනවා. මතක ඇති ඔයගොල්ලන්ට මම කිව්වා මේ වෘත්ත සම්බන්ධ ගණන් වලදී මේ වගේ කොටස් සුළු කරන්න යන්න එපා. අවසානයේටම සුළු කරන්න. එහෙනම් අපි ලියා ගන්නවා මේ පැත්තේ ඉන්නවා 7 ගුණ කිරීම 22. දැන් දරුවෝ r ඉතුරු කරගන්න නම් ගුණ කිරීම 22 ඉවත් කරන්න ඕනේ. ඒකට දාන්න බෙදීම 22ක්. එතකොට ගුණ කිරීම 22ට බෙදීම 22 කැපිලා r ඉතුරුයි. මේ පැත්තෙන් මොකද වෙන්නේ? ගුණ කිරීම 22ට බෙදීම 22 කැපිලා ඉතුරුයි කවුද? 7ක්. දැන් මෙතන ගුණ කරගත්තා නම් ඔච්චර පහසු නෑ ඕක සුළු කරගන්න එක. ඒකයි මම කියන්නේ අවසානයේටයි සුළු කර ගැනීම කරන්නේ මේ වගේ ගණන් වල. හරි? එතකොට අර එනවා කීයද? සෙන්ටිමීටර් 7යි. ඉතින් දරුවෝ මෙවුව මහා ලොකු ගණන් නෙමෙයි. අපි දැන් ඡාප දිගක් හොයන්න ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයටම තමයි යන්නේ. අපි ඒ ක්‍රමවේදයටම ගිහිල්ලා ආදේශයක් දානවා අපි දන්නා දේවල් වලට. එතකොට නොදන්නා දේට අඥාතයක් ගන්නවා. එතකොට අඥාතය සොයා ගැනීම තමයි ගාන හදනවා කියලා කියන්නේ. එතකොට පොඩි සමීකරණ ගානක් ඇත්තටම. හරි? රයිට්. එහෙනම් ලියා ගන්න පළවෙනි ගාන විදිහට. පාට පෑනෙන්ම ලියා ගන්න. දැන් දරුවෝ වීඩියෝ එක නතර කරලා ඔක ලියාගෙන ඉන්නකෝ. tamunට අවශ්‍ය කාලය ගන්නකෝ. දැන් එක එක අයට එක එක කාලයනේ. right. ඊළඟට මෙන්න මේ උදාහරණය අපි හදමු. ලියන්න උදාහරණ අංක 7 ලියන්න. චාප දිග සෙන්ටිමීටර් 44ක් වන චාප දිග සෙන්ටිමීටර් 44ක් වන චාප දිග සෙන්ටිමීටර් 44ක් වන කේන්ද්‍රික
කේන්ද්‍රික කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න right දැන් පොඩි වෙලාවක් අරගෙන දරුවෝ ඕගොල්ලෝ ඔය ගාන තනියෙන් හදලා ඉන්න බලන්න තනියෙන් හදන්න හරිද දැන් මම මේ ගාන සාකච්ඡා කරනවා එතකොට කෙනෙක් හදලා නැත්නම් දරුවෝ හදලා මේ කොටසත් එක්ක එකතු වෙන්න හරි දැන් අපිට කියනවා නැවතත් දෙන්නේ ඡාප දිගක්නේ මෙන් බලන්න මම ලියා ගන්නවා ඡාප දිග සඳහා ප්‍රකාශනයක් එතකොට මම ඉගෙන ගත්තා ඡාප දිග හොයාගන්නේ 360න් කෝණය දාලා 360න් එතකොට කෝණය 90යි ගුණ කරන්න ඕනේ 2πr වලින් ඔන්න ඕනේ අපි ඡාප දිගවල හොයන්නේ දැන් එතකොට මේ කෝණය තමයි මුලින්ම සුළු කරගන්නේ එතකොට බිඳුවක් තියෙනවා අගට 10න් බෙදෙනවා බිඳුවට බිඳුවක් කැපෙනවා 9යි 36යි 9න් බෙදන්න පුළුවන් එතකොට 9ට 9 1යි 36ට කීයද 4යි එතකොට එනවා 4න් 1යි කියලා 4න් 1යි එයාව ගුණ වෙන්න ඕනේ 2πr කියන කොටසෙන් දැන් දරුවෝ මෙතන ඡාප දිග 44යි කියලා ආදේශ කරගන්න පුළුවන්. දැන් අපි ආදේශ කරමු 2πr වලට. එතකොට එනවා 44 සමානයි 4න් 1 ගුණ කිරීම 2යි 5 කියන්නේ 7න් 22යි අරය අපි දන්නේ නැහැ. එතකොට r මයි. අර ඉස්සෙල්ලා වගේම දැන් මේ පැත්තේ තමා සුළු කිරීම ටික තියෙන්නේ. එතකොට මෙතන 4ක් තියෙනවා. හැබැයි 4න් 2වත් 22වත් බෙදන්න බෑ. එහෙනම් කුඩා ඉලක්කමකින් බෙදාගමු. අපි දෙකෙන් බෙදාගමු මේ දෙන්නව. එතකොට දෙකට දෙක ඒව එකයි 4ට නම් දෙක ඒවා දෙකයි. තව බෙදීම දෙකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් 22 බෙදා ගන්න. එතකොට 2යි 22යි අපි දෙකෙන් බෙදුවොත් දෙකට දෙක ඒව එකයි 22ට 11යි. ඔන්න බෙදිලා අවසන් වුණා. දැන් අපිට පුළුවන් මේ සුළු කිරීම කරන්න මෙහෙම. මේ පැත්තේ ඉන්නවා 44ක් සමානයි මේ පැත්ත ඉතුරු වෙනවා 11 ගුණ කිරීම r කෙනෙක් 11 ගුණ කිරීම r සහ බෙදීම 7ක්. දැන් දරුවෝ මං r ව තනි කරගන්න ඕනේ r සඳහා පිළිතුරක් ගන්න. එතකොට ඉස්සෙල්ලා වගේම බෙදීම 7 ඉවත් කරගන්න මම දානවා ගුණ කිරීම 7ක්. එතකොට බෙදීම 7ට ගුණ කිරීම 7 සුළු වෙලා යනවා. මේ පැත්ත සුළු කරන්න යන්නේ නැහැ. එතකොට 7 ගුණ කිරීම 44ක් ඉන්නවා මේ පැත්තේ. මේ පැත්ත ඉතුරු වෙනවා 11 ගුණ කිරීම r කෙනෙක්. දැන් r ඉතුරු කරගන්න නම් ගුණ කිරීම 11 ඉවත් කරගන්න ඕනේ. ඒකට මම දානවා බෙදීම 11ක්. එතකොට ගුණ කිරීම 11ට බෙදීම 11 සුළු වෙලා r ඉතුරුයි. 44 11න් බෙදන්න පුළුවන්. එතකොට 44යි 11යි බෙදුනොත් 11ට 11 එකයි 44ට යනවා 11 ඒවා 4. අවසාන ඉතුරු වෙනවා 7 ගුණ කිරීම 4 කියලා. 7 වරක් 4 එනවා කීයක්ද? 28ක්. එහෙනම් අන්න අර එනවා කීයක්ද? 28යි කියලා. තොර බලන්න දරුවෝ මහ ලොකු අමාරු ගණන් නෙවෙයි. බොහොම පහසුයි හරි. තොර ඉක්මනින් හදන්නත් පුළුවන් තමුන් හරියට ඔළුවේ සිද්ධාන්තය තියාගෙන ඉන්නවනම්. එතකොට ඡාපදිග හොයන්නේ කොහොමද කියලා යම් කිසි කෙනෙක්ට මතක නම් අන්න ওই ගණන් කියන්නේ මහා අමාරු ගණන් නෙවෙයි. පැහැදිලිනේ? හරි. එහෙනම් දරුවෝ මේකේ අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. ඊළඟට අපි ගමු ටිකක් වෙනස්ම ගානක්. හරි. අර හොයන ගානක්මයි. ලියා ගන්න උදාහරණයක් 8. පරිමිතිය
පරිමිතිය සෙන්ටිමීටර් 25ක් වන පරිමිතිය සෙන්ටිමීටර් 25ක් වන පරිමිතිය සෙන්ටිමීටර් 25ක් වන කෝණය අංශක 90ක් වන කෝණය අංශක 90ක් වන කෝණය අංශක 90ක් වන කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න රයිට් ඔන්න ඔය ගාන හදන්න බලන්න දරුවෝ දැන් උත්සාහ කරන්න පුළුවන් ඕගොල්ලන්ට සිද්ධාන්තය මතක් කරගන්න සිද්ධාන්තය බලන්න බලලා ආදේශයක් දාලා හදන්න බලන්න ගාන දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය කාලය ගන්න දරුවෝ මම වීඩියෝ එක මෙහෙම දිගටම නිකන් තියන්නේ නැහැනේ ඒ නිසා දැන් එක එක්කෙනා ඒකට හේතුව දරුවෝ එක එක්කෙනාට අවශ්‍ය කාලය වෙනස්නේ සමහරුන්ට ඕක විනාඩි 2-3න් හදන්න පුළුවන් තව සමහරුන්ට විනාඩි 5ක් විතර ඕක හදන්න යනවා හරිද ඒතකොට තමුන්ට අවශ්‍ය කාලය ගන්න නිකම්ම ඔහේ අතාරින්න එපා මට බෑ කියලා අතාරින්න එපා හරි මේ පටන් ගත්ත විතරනේ මෙවුවා ලේසි ගණන් මෙවුවා මට බෑ කියලා අතෑරියොත් එimhe ඉස්සරහට තියෙන ගණන් පාඩම් පිටින් මට බෑ කියලා අතරින්න එනවා ඒතකොට මුළු විභාගෙම නෑ තමා ඒ නිසා දැන් තමුන්ට අවශ්‍ය තරම් කාලයක් ගන්න අරන් හොඳට හිතලා බලන්න හරිද තමුන්ට මේක හදා ගන්න පුළුවන් නම් තමයි තමුන් ජයග්‍රහණය කරන්නේ රයිට් ගාන හදලින්ද රයිට් මේ වෙද්දී ඔයගොල්ලන්ගේ කොටසක් අනිවාර්යයෙන්ම මේ ගාන හදලා ඇති. එතකොට බලන්න මේකේ මට දෙන්නේ මේ ගාන තුල පරිමිතිය. පරිමිතිය සමානයි සෙන්ටිමීටර් 25යිලු. ඊළඟ කෝණය කේන්ද්‍රික කෝණය සමානයි අංශක 90යි කියලා දෙනවා. අපෙන් අහන්නේ අරය. අරය කීයද කියලා අහනවා. එතකොට දරුවෝ මම ඔයගොල්ලන්ට ඉගැන්නුවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය එන්නේ කොහොමද? ඡාප දිගට බලන්න මෙහෙම එකක් ලිව්වේ නැද්ද කියලා. ඡාප දිගට අරයවල් දෙකක් එකතු වෙලා. මේකනේ සිද්ධාන්තය අපි ඉගෙන ගත්තු. අරයවල් දෙකක් එකතු වෙලා ඡාප දිගට. එතනයි පරිමිතිය හැදෙන්නේ. දැන් දරුවෝ මේකට තමයි ආදේශයක් දාන්නේ. එතකොට අන්න පරිමිතිය බලනවා පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 25යි. ඡාප දිග හොයන්නේ කොහොමද? 360න් දානවා කෝණය. 360න් 90යි. ගුණ කිරීම 2πr වලින් ගුණ කරන්න ඕනේ ඡාප දිග හොයන්න. ධන අරයවල් දෙකක්නේ. එතකොට දැන් අරය දන්නේ නැහැ. එහෙනම් r මයි. අරයවල් දෙකක් ගන්න නම් r ව දෙකෙන් ගුණ වෙන්න ඕනේ. මේ තියෙන අරයට ආදේශය. මේ ඡාප දිගට. දැන් සුළු කරගන්නවා මෙන්න මෙතන. මෙතන ඒකකයේ අවශ්‍ය නැහැ අපිට. අවසානයේ ඒකකයේ දාමු. දැන් මේක ගොඩාක් අවස්ථාවල සුළු කරන්න දැන් නම් ටටක් ගාලා සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ. බිඳුවට බිඳුවක් සුළු වෙනවා. 9න් බෙදෙනවා. 9ට 9 1යි 36ට 4යි. එතකොට එනවා 25 සමානයි 4න් 1 ගුණ කිරීම ආදේශ කරමු මෙතෙන්ට 2 5 කියන්නේ 7න් 22 අරය දන්නේ නැහැ r මයි. එකතු කිරීම මෙතන දෙවරක් r එනවා 2යි r කියලා 2යි r. දැන් බලන්න දරුවෝ මෙතන සුළු කරගන්න පුළුවන් නැවතත් අර ඉස්සෙල්ලා විදිහමයි බෙදීම හතරක් තියෙනවා නමුත් මේ කිසිවෙක් හතරෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා කුඩා කෙනෙක්ගෙන් බෙදා ගන්න. අපි මේ දෙන්නව දෙකෙන් බෙදමු. එතකොට 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. තව තියෙනවා බෙදීම දෙකක්. එයාගෙන් අපිට පුළුවන් 22 බෙදන්න. එතකොට 2ට 2 ඒවා 1යි 22ට දෙකෙන් බෙදුනොත් 11යි. එතකොට බලන්න අවසානයේ ඉතුරු වෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් 25 සමානයි 25 සමානයි මෙතන ඉතුරු වෙන්නේ 11 ගුණ කිරීම r 11 ගුණ කිරීම r බෙදීම 7
එකතු කිරීම 2r කියලා. එකතු කිරීම 2r. දැන් දරුවෝ මෙතන 11 ගුණ කිරීම r. දැන් ඉස්සෙල්ලා වගේ මේ කට්ටියව මෙහෙ ගන්න බෑ. ඇයි දැන් මෙතන එකතු කිරීමක් ඉන්නවනේ. මෙතන එකතු කිරීමක් ඉන්නවා වගේම තමා මේ එකතු කිරීමේ මෙයා භාග සංඛ්‍යාවක් විදිහටයි ඉන්නේ. හරයක් ලවයක් තියෙනවනේ. එතකොට මට මේක ලියා ගන්න පුළුවන් මෙහෙම 25 සමානයි දැන් 11 ගුණ කිරීම r කියන්නේ 11r බෙදීම 7 එකතු කිරීම 2r. දැන් මේ දෙන්න එකතු කරගන්න වෙනවා. මේ දෙක එකතු කරන්න නම් පොදු හරයක් ගන්න වෙනවා. ඒතර දරුවෝ මෙයාට හරයක් නැහැනේ. හරය අපිට ගන්න පුළුවන් 1යි කියලා. භාග ඉගෙන ගත්තා 9 දී. 10 තුන්වෙනි පාඩමෙත් ඉගෙන ගන්න තියෙනවා ආයේ. 25 සමානයි මේ දෙන්නට ගන්නව පොදු හරයක් 7න්. ඒතර මෙයාගේ හරය 7මයි. එතකොට ಗುಣ කරන්න දෙයක් නැහැ. 4 7 ඒව 1යි. 1 වරක් 11 11මයි. එතකොට 11යි r. මෙතන 7ක් කරගන්න හරය ಗುಣ කරන්න වෙනවා ඉහළ පහළ 7න්. 7 වරක් 1 7ක් වෙනකොට 7 වරක් 2 14ක් වෙනවා. 14යි r. 11යි rට 14යි r එකතු වුණොත් 25යි r කියලා හැදෙනවා. 25යි r බෙදීම 7 මේ පැත්තේ එනවා 25යි. මම දරුවෝ මෙතන ලියන්න ඊටු ටික ඉඩමද නිසා. එතකොට මට ඇවිල්ලා තියෙනවා 25 සමානයි 25යි r බෙදීම 7 කියලා. මම බෙදීම 7 ඉවත් කරගන්න දෙපැත්තටම දානවා ගුණ කිරීම 7ක්. එතකොට මේ පැත්ත මම සුළු කරන්න යන්නේ නැහැ අවසානයේ සුළු කරමු. එතකොට එනවා 7 ගුණ කිරීම 25 සමානයි මෙතන බෙදීම 4 ගුණ කිරීම 7 සුළු වෙලා 25යි r. දැන් මෙතන තියෙන්නේ 25යි r අතර තියෙන්නේ මෙතන ගණිත කර්මයක් නැති නිසා ගුණිතයක් විදියට ගන්න පුළුවන්. ගුණ කිරීම 25 ඉවත් කරන්න මම දානවා බෙදීම 25. අන්න ගුණ කිරීම 25ට බෙදීම 25 සුළු වෙලා r කියලා කෙනෙක් ඉතුරුයි. මෙතනත් ගුණ කිරීම 25ට බෙදීම 25 සුළු වෙලා 7ක් ඉතුරුයි. අන්න එනවා අරය කොච්චරයිද? සෙන්ටිමීටර් 7යි. ඔය තියෙන ඉතින් කේන්ද්‍රික ඛණ්ඩ වලින් අහන්න පුළුවන් උපරිම තැන තියෙන ගණන්. හරිද? දැන් මෙව විභාග වල තාම අහලත් නැහැ. තාම අහලා නැහැ. ඇයි? මෙව අහන්න ඕනේ නැහැ ළමයි. හරි නිකන් චාප දිගක් එවුවාම ඇති. 11 අන්තිම වෙනකොට මොකද වෙන්නේ? චාප දිග වල හොයන්න ගියා 7න් 22 මතකත් නැහැ. ඒ චාප දිගක් එවුවාම ඇති 140ක් විතර ෆේල් ඉතින් කොහොමත් හැමදාම. ඉතින් චාප දිග වල ඒව මේ හොයන්න බෑ ඉතින්. හරිද? ඇයි දැන් මෙව ඉගෙන ගන්න මේ දැන් ඉගෙන ගත්තාම මේ මාසෙ ඉන්නවා නිකන් අර පරිමිතිය පිළිබඳ උපාධියක් කළා වගේ පුළුවන්. හරිද? හැබැයි ටිකක් යනකොට මේ මාසේ අන්තිම වෙනකොට මොකද වෙන්නේ? පරිමිතිය කියලා දෙයක් ඉගෙන ගත්තා වගේ මතකයි. ඕලොල් ලියන්න යද්දි පරිමිතිය ඉවරටම ඉවරයි. කිසිම මිතියක් නැහැ. හරි. ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට මේ වගේ ගණන් දෙන්න ඕනේ නැහැ ඇත්තටම. හරිද? ඔව්ව දුන්නොත් මොකද වෙන්නේ? ඒ 140ක් නෙමෙයි 90ක් විතර ෆේල් වෙලා යනවා විභාග. හරිද? ඒ හින්දා තමයි කියන්නේ මේ ඉගෙන ගන්නකොට දරුවෝ දැන් ඉගෙන ගත්තා ඉවරයි කියලා හිතන්න එපා. මෙව ඉදිරියට ගෙනියන්න ක්‍රම හදන්න. ෂෝට් නෝට් හදන්න පුළුවන්. නැත්නම් ගණන් ආකාර ලියලා ඒක ෂෝට් නෝට් එකක් විදියට හදා ගන්න පුළුවන්. නැත්නම් නිතර නිතර ගණන් හදන්න පුළුවන්. ඔහොම මේ ඉගෙනගත්තු දේ ඉදිරියට ගෙනියන්න ක්‍රම ඕනේ. එහෙම නැත්නම් කාලයත් එක්ක මෙව අමතක වෙලා යනවා. මොකද තව තව කොටස් එකතු වෙනවනේ. දැන් අපි මේ කොටස දාලා තියෙනකොට මුදුනේම තියෙනකොට මොලේ මොකද වෙන්නේ? මේව පුළුවන්. හැබැයි තව තව පාඩම් ඇවිල්ලා මේක පහලට යන්න මොකද වෙන්නේ? අමතක වෙලා යනවා. ඒ නිසා නැවත නැවත ආයෙ අවුස්සලා උඩට තියාගන්න ඕනේ. මතක් වෙන්න නම්. එහෙනම් බලන්න මෙතන අපි ආදේශ කළේ මෙයාට. ඒතකොට අර මේ ආදේශය ඔයගලන්ට තේරුණානේ. මෙන්න මෙතෙන්දි තමයි ලොකුම වෙනස වෙන්නේ. මෙයා භාගයක් විදියට ඉන්නේ. එතකොට මෙයාලා මෙහෙ ගත්තට වැඩක් නැහැ. මෙතනත් r කෙනෙක් ඉන්නවනේ. ඒ දෙන්නම එක්කෙනෙක් කරගන්න ඕනේ. ඒකට අපි කරන්නේ පොදු හරයක් අරගෙන මෙන්න මේ විදියට සුළු කරලා r ව උක්ත කරගන්නවා. හරි. මේකෙදි විශේෂ ගාණක් විදියට ලියලා තියාගන්න. හරි. රයිට්. ඕක ලියා ගන්නද? වීඩියෝ එක නතර කරලා දරුවෝ අවශ්‍ය කාලය අරන් ලියාගෙන ඉන්නකෝ. හරි. ඔන්න දැන් නම් ඉතින් පරිමිතියට ටිකක් ආස වෙලා ඇතිනේ මේ වගේ ගාණක් දැක්කහම. හරිද? ඔව්ව නෙමෙයි ළමයි ගණන් හරිද? තාම මේ මොකද වෙන්නේ? මේ ගාණක පරිමිතිය හොයන ගාණක ලකුණු 3කට අපි මේ සෙල්ලම් කරන්නේ තාම. හරි? එතකොට ඕකෙන් තව තියෙනවා සංයුක්ත තල රූප වල පරිමිතිය. එතකොට තමයි ලකුණු 5 කවර් වෙන්නේ. ඕලවල ගානේ.
ඊළඟට ඉතුරු කොටස අහන්නේ වර්ගඵලයෙන්. හරිද? ඒතකොට තේරෙනවද ලකුණු 3ක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. හැබැයි දරුවෝ ওই ලකුණු 3ත් ආයේ දෙකට බෙදෙනවා. ඇයි 200 න්නේ දෙන්නේ? හරිද? එතකොට 1.5යි. ඒතකොට කෙනෙක් හිතනවා අයියෝ ඔච්චර මහන්සි වෙන්න ඕන 2.5කට නිකායෙන් මොකෝ කියලා. ඒක නෙමෙයි හිතන්න ඕනේ. 1.5ක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා හිතන්න. හරිද? එතකොට ලකුණු 5-6ක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඒ මහන්සිය අර එකපාරම ඉවර කරගත්තොත්, ඒ කියන්නේ මේක මේ මොහොතේම හොඳටම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඉස්සරහට යනකොට මේ මහන්සි වෙන්න අවශ්‍ය නැහැ මේ පාඩම වෙනුවෙන් ගොඩක්. හැබැයි ගොඩ ගහගත්තොත් පස්සේ කියලා මොකද වෙන්නේ? ඔව් ඒකටම යට වෙලා මෙරලා යනවා. එච්චර තමයි වෙන්නේ. හරි. ඒ හින්දා ආයෙත් මතක් කරනවා 10 වැඩ කරනවා නම් එදා දේ එදා කරලා එදා පාඩම් කරලා ඉස්සරහ පාඩම් කරන්නත් ක්‍රම හදලා ඉවරයක් කරගන්න. හරිද? මොකද මීට වඩා ලොකු දේවල් අපි තව ඉස්සරහට ඉගෙන ගන්නවා. ජ්‍යාමිතියෙන් පටන් ගත්තාම තේරෙයි. ඔය දුන්නු නිබන්ධන ටිකක් පෙරලා බලන්නකො ඉස්සරහට. එතකොට හොඳටම තේරෙනවා. හරි. ඔය පළවෙනි වාරේ විතරයි ඈ. තව වාර දෙකක් තියෙනවත් එක්ක. හරි. අපි හදමු දරුවෝ දැන් ඔය අරය හොයන ගණන්නේ කෝණය හොයන ගණන් ටිකක් හදලා ඉමු. හරි. කෝණය හොයන ගණන් කීපයක්. එතකොට ඔතන සම්පූර්ණ સિદ્ધාන්ත ටික අවසන්. ලියන්න මෙන්න මෙහෙම ගානක්. චාප දිග මෙයා උදාහරණයක් කරනවා නේ. right. චාප දිග සෙන්ටිමීටර් 44ක් වන චාප දිග සෙන්ටිමීටර් 44ක් වන අරය සෙන්ටිමීටර් 21ක් වන අරය සෙන්ටිමීටර් 21ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සෙන්ටිමීටර් 21ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න. කෝණය සොයන්න. කෝණය සොයන්න. හරි. චාප දිග සෙන්ටිමීටර් 44යි අරය කීයද? 21යි. අරය 21යි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ කෝණය. කෝණය දන්න හැල්ලු. කෝණය සොයන්න. හරි. දැන් අපි හදලා බලමු. දීලා තියෙන චාප දිගනේ. චාප දිගට දාමු ආදේශය. චාප දිග සමානයි. කොහොමද චාප දිග එන්නේ? 360න් දාන්න ඕනේ කෝණේ. අන්න කෝණය දන්නේ නැහැ. ඒතර කෝණයට දරුවෝ අඥාතයක් ගන්න. අපි බොහෝ විට කෝණයට නම් ගන්නේ තීටා කියලා. හරිද? තීටා. හරිද? තීටා කියලා ගන්නෙ. නැත්නම් ඔය XYZ ඕව දාන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මම ගන්නවා තීටා කියලා. කෝණය දන්නේ නැහැ. තීටා. ගුණ කිරීම 2πr. ඔහොමනේ චාප දිග හොයන්නේ. දැන් කොහෙත්ම සුළු කරන්න නැහැ. එහෙනම් කෙලින්ම ආදේශයට යමු. චාප දිග කීයද? 44යි. චාප දිග 44යි. මෙතන 360න් තීටා ගුණ කිරීම 2යි ෆයි කියන්නේ 7න් 22යි අරය දැන් අරය දන්නවා කීයද 21යි අර පැත්තේ සුළු කිරීම තියෙනනේ පැහැදිලිනේ 7න් බෙදමු 7න් මෙතන 21 බෙදුවාම 21ට 7 ඒවා 3යි 7ට 7 ඒවා 1යි ඔන්න ඔහොම ඉතුරු හරි හැබැයි අමතක කරන්න එපා දරුවෝ දැන් මෙන්න මෙතන තියෙන්නේ බෙදීම 360යි ඕක දැන් බෙදිලා නැහැ දැන් ඕකත් බෙදන්න වෙනවා එතකොට මේ කිසිම කෙනෙක් 360න් බෙදෙන්නේ නැහැනේ එහෙනම් අපි බලනවා මේ 360යි තව අතන ඉතුරු වෙලා ඉන්න කෙනෙකුයි බෙදා ගන්න පුළුවන් සංඛ්‍යාවක් දැන් දෙකෙන් අනිවාර්යෙන් මෙයා බෙදෙනවානේ මොකද ඉරට්ටේනේ අපි දෙකෙන් බෙදමු මෙයාවයි දෙකෙන් බෙදනවා දෙකට දෙක ඒවා එකයි 360 දෙකට බෙදුනොත් කීයද 180යි 3ට 1යි 16ට 8යි 0.0යි ඕන දීර්ඝ බෙදීමක් දාලා බෙදලා බලන්න බෙදන්න බැයි නම් හිතේ 180ක් ඉතුරුයි දැන් එතකොට 180 කියන්නේ දරුවෝ දෙකෙන් බෙදන කෙනෙක්නේ අන්න 22ක් දෙකෙන් බෙදනවානේ ආයේ මෙයාවයි නැවත ආයේ දෙකෙන් බෙදමු එතකොට 22ට දෙකේ ඒවා 11යි 180 දෙකට බෙදුනොත් 90යි ඔන්න තව 90කුත් ඉතුරුයි 11න් ඉතින් බෙදන්න බෑනේ 90 එහෙනම් ඉතින් ගන්න බෑ chance එකක් ආයි ඉතුරුයි 3ක් 3යි 90යි 9 3න් බෙදනවානේ අන්න 3න් බෙදන්න පුළුවන්
අන්න එතකොට මේ දෙන්න ආයේ 3ෙන් බෙදා ගන්නවා. එතකොට 3ට 3 ඒවා 1යි. 90 3ට බෙදුනොත් කීයද? 30යි. ඇයි 9ට 3 ඒවා 3යිනේ. බිඳුවට බිඳුවයි. 30යි. ඔන්න දැන් ඉතින් ඔක්කොම අවසානයේ මෙන්න මෙහෙම ඉතුරුයි. 44 සමානයි තීටා බෙදීම අංශක 30 තව ඉතුරුයි ගුණ කිරීම කීයක්ද? 11. ඔන්න ඔච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙහෙන් බලන්න ආයෙත් 360යි දෙකේ ඉලක්කමයි ඉස්සෙල්ලාම දෙකෙන් බෙදුවා. හරිද? දෙකට දෙකේ 1යි 360 බෙදුනාම 180යි. ආයේ 180යි 22යි දෙකෙන් බෙදුවා. 22 දෙකට බෙදුවොත් 11යි 180 දෙකට බෙදුනොත් 90යි. ඒ 90යි 3යි ආයේ 3ෙන් බෙදුවා. 3ට 3 ඒවා 1යි 90ට 3 ඒවා 30යි. දැන් කුඩා වෙලානේ තියෙන්නේ. එතකොට අපිට ගාන හදන්න ලේසි. දැන් දරුවෝ මෙතන තීට හොයන්න නම් ඉස්සෙල්ලා වගේම තමයි මෙන්න මේ බෙදීම අංශක 30 අයින් කරගන්න ඕනේ. ඒකට අපි දෙපැත්තටම දානවා ගුණ කිරීම අංශක 30ක්. ගුණ කිරීම අංශක 30ක් දානවා. අන්න එතකොට බෙදීම අංශක 30ට ගුණ කිරීම අංශක 30 කැපිලා තීටා ගුණ කිරීම 11 සමානයි අංශක 30 ගුණ කිරීම 44යි කියලා ඉතුරු වෙනවා. දැන් තීට හොයාගන්න ඉතින් කරන්න තියෙන්නේ ගුණ කිරීම 11 ඉවත් කරන්න බෙදීම 11ක් දාන්න. එතකොට මෙතන ගුණ කිරීම 11ට බෙදීම 11 කැපිලා යනවා. මෙතන 44 11න් බෙදෙනවා කීයද? 4යි. එතකොට එනවා අංශක 30 ගුණ කිරීම 4 සමානයි තීටා 30 4ක් කීයද? 120යි. අන්න එනවා තීටා කියන්නේ කීයද? අංශක 120යි. ඉතින් තේරුම් ගන්න ළමයි මේ හැම ගාණක්ම එකයි. හරිද? අර චාපදිග හෙව්ව ක්‍රමයේ කියන්නවනේ. ඒකටම තමයි මේ ආදේශ කරන්නේ. ඒක නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයාට අඥාත පදයක් දාලා ඉතින් අපි දන්න සෙල්ලම් දාලා ඔක්කොම ඒක උක්ත කරගන්නවා. ඒ කියන්නේ ගුණ කිරීම, බෙදීම් සුළු කරලා දාලා, ඒතර බෙදීමක් ඉවත් කරන්න ගුණ කිරීමක් දාලා, ගුණ කිරීමක් ඉවත් කරන්න බෙදීමක් දාලා, ඕව අපි ඉගෙනගත්තු දේවල්නේ සමීකරණ වල. හරි. ඒව ඔක්කොම ටික යොදලා අපිට අවශ්‍ය කෙනා තනි කරගෙන උත්තරයක් ගන්නවා. හරි. එහෙනම් කෝණය එනවා කීයක්ද? අංශක 120යි. අංශක 120යි. රයිට්. හදා ගන්න ගන්න. right. තව ගානක් හදමු නේද? ලියන්න එහෙනම්. උදාහරණ අංක 10. චාප දිග සෙන්ටිමීටර් 22ක් වන චාප දිග සෙන්ටිමීටර් 22ක් වන චාප දිග සෙන්ටිමීටර් 22ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන අරය සෙන්ටිමීටර් 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය සොයන්න. right. දරුවෝ ටක් ගාලා හදන්න බලන්න ඔය ගාන. යම් වෙලාවක් අරගෙන තමුන්ට අවශ්‍ය කාලය ගන්න. අරන් ඔය ගාන හදන්න බලන්න. right. එහෙනම් දැන් බලන්න මම මේ ගාන හදනවා. ඔයගොල්ලෝ හදලා තියෙන්න ඕන දරුවෝ හදලා නැත්නම් වෙලාවක් අරන් ගානට උත්සාහ කරන්න. උත්සාහ කරලා මේ කොටසත් එක්ක එකතු වෙන්න. හරි. උතර බලන්න චාප දිග අපි හොයාගන්නේ කොහොමද? 360න් දානවා කෝණය. කෝණය දන්නේ නැහනේ. ගන්නවා තීටා කියලා. ඊළඟට ගුණ කරනවා 2πr වලින්. 2πr වලින් ගුණ කරනවා. ආදේශ කළොත් චාප දිග 22යි. එතකොට මෙතන
360න් තීටා ගුණ කිරීම 2πr. එතෙන්ට ආදේශ කරගමුකෝ. 5 කියලා කියන්නේ 7න් 22යි. අරය කීයද? 14යි. මේ පැත්ත සුළු කරගත්තොත් 14යි 7යි බෙදනවා. 4 7 1යි 14ට 2යි. මෙන්න බලන්න නැවතත් දැන් 360 බෙදා ගන්නයි හදන්නේ. ඒතර 360යි 2යි දෙකෙන් බෙදනවා. 2ට 2 1යි 360ට දෙකෙන් බෙදුනොත් 180යි. ඊළඟට මෙයයි මේ 22යි නැවත දෙකෙන් බෙදා ගන්නවා. හරි. එතකොට මේ කොටස් දෙක බෙදාගත්තොත් දෙකෙන් 22ට දෙකේ 11යි 182 බෙදුනොත් 90යි. දැන් දරෝ මේ 90යි 2යි ආයේ දෙකෙන් බෙදා ගන්න පුළුවන් ඉරට්ටේ නිසා. ඒතර මෙයයි 90යි බෙදනවා 2ට 2 1යි 90 2ට බෙදුනොත් 45යි. ඔන්න ඔහමයි ඉතුරු වෙන්නේ. එතකොට බලන්න අවසාන වශයෙන් ඉතුරු වෙනවා 22 සමානයි තීටා බෙදීම අංශක 45 ගුණ කිරීම 11 කියලා. දැන් මෙන්න මේ බෙදීම අංශක 45 ඉවත් කරන්න ගුණ කිරීම අංශක 45ක් අපි දාමු දෙපැත්තටම. එතකොට බෙදීම 45 ගුණ කිරීම 45 කැපිලා තීටා ගුණ කිරීම 11 කියලා ඉතුරුයි. මේ පැත්තේ 45 ගුණ කිරීම කීයද? 22 කියලා ඉතුරුයි. ඊළඟට දරුවෝ ගුණ කිරීම 11 ඉවත් කරන්න බෙදීම 11ක් දාන්න. එතකොට ගුණ කිරීම 11යි බෙදීම 11යි කැපිලා යනවා තීටා සමානයි මෙතන 22 11න් බෙදෙනවා 2යි 45ව දෙකක් කීයද? අංශක 90යි. ඔන්න ඔහොම එනවා. පැහැදිලිද? හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ටක් ගාලා. right. එතකොට දරුවෝ ඔන්න ඔය විදිහට තමයි කෝණය අපිට හොයන්න පුළුවන්. කෝණය අපිට හොයන්න පුළුවන්. ඉතින් ඔය විදිහටම පරිමිතිය දීලත් කෝණය ගණනය කරන්න පුළුවන්. හරිද? right. අපි ඊළඟට කතා කරගමු මේකේ අවසාන මාතෘකාව ගැන. ඊළඟ අන්තිම මාතෘකාව සංයුක්ත තල රූපවල පරිමිතිය. සංයුක්ත තල රූපවල පරිමිතිය. සංයුක්ත තල රූපවල පරිමිතිය. සංයුක්ත තල රූපවල පරිමිතිය. දැන් දරුවෝ අපි ගත්තොත් එහෙම සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ තල රූප කිහිපයක් එකතු වීමෙන් සෑදෙන තල රූපයකට. ඒ කියන්නේ නිකන් මෙන්න මේ වගේ. දැන් මෙහෙම සමචතුරාශ්‍රයක් තියෙනවා. හරිද? ඔය සමචතුරාශ්‍රයට මෙන්න මෙහින් කේන්ද්‍රික ඛණ්ඩයක් මෙහෙම සම්බන්ධ වෙනවා. ඒතකොට දැන් සමචතුරාශ්‍රයේ මේ පැති හතර මොකද වෙන්නේ? සමානයිනේ. කේන්ද්‍රික ඛණ්ඩයේත් අරයන් සමානයි. ඔන්න ඔය විදිහට. ඒතකොට මෙතන අංශක 90යි. අපිට දෙනවා මේ එක පැත්තක් අපි හිතමු සෙන්ටිමීටර් 14යි කියලා. සෙන්ටිමීටර් 14යි කියලා දෙනවා. දැන් දීලා අහනවා මේකේ පරිමිතිය කීයද කියලා. දැන් දරුවෝ මේ වගේ රූප සටහන් තමයි සාමාන්‍ය පෙළ විභාගෙදි ලැබෙන්නේ. කියන්නේ තනිතන රූප සටහන් නෙමෙයි. රූප සටහන් ඔක්කොම ටික එකට. ඒ කියන්නේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි බොහෝ විට මේ රූපය තමයි 2013 ඕලෙවල් විභාගයට යොදාගත්තේ. හරිද? එහෙනම් සංයුක්ත තල රූප කියලා කියන්නේ මොකක්ද? තල රූප කිහිපයක් එකතු වීමෙන් සෑදෙන තල රූපය වලට. හරි. එතකොට දැන් මේ වගේ එකක අපි දැන් පරිමිතිය හොයද්දි දරුවෝ ඉස්සෙල්ලාම කරන්නේ අර විදිහමයි ඡාප දිග තමයි හොයාගන්නේ. ඡාප දිග. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන 14 නම් මෙතනත් කීයද? 14යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා ඡාප දිග. ඒතර ඡාප දිග එනවා කොහොමද? 360න් කෝණය දානවා අංශක 90යි. ගුණ කරනවා කාගෙන්ද? 2πr වලින්. ඒතර මෙතන බිඳුවට බිඳුවක් සුළු වෙලා යනවා 9ට 9 1යි 36ට 4යි. ආදේශ කළොත් 4න් 1යි ගුණ කිරීම 2යි 5 කියන්නේ 7න් 22යි. අරය ඇවිල්ලා තියෙනවා කීයක්ද? 14ක්. දැන් මේ සුළු කිරීම ලේසියින්ද මම ඉක්මනින් සුළු කරයි යන්නේ. 14ට 7 ඒවා 2යි 4යි 2යි දෙකෙන් බෙදෙනවා. 2ට 2 1යි 4ට 2 ඒවා 2යි. මේ 2යි මෙතන 2යි දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 1යි 2ට 2 1යි. ඉතුරු වෙන්නේ දරුවෝ 22යි. දැන් ඒගොල්ලෝ දන්නවා ඡාප දිග හොයන විදිය ඈ. මෙන්න මේ ඡාප දිග 22යි කියලා එනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 22යි.
එතකොට සමචතුරස්‍රයක් නම් පැති හතර සමානයි, මේ දුරත් 14යි, මේ දුරත් 14යි. අරයන් සමාන නිසා මේ ටික 14 නම් මේ ටිකත් 14යි. දැන් එහෙනම් අපි ගන්නවා පරිමිතිය. පරිමිතිය සමානයි. දැන් තේරුම් ගන්න දරුවෝ පරිමිතියට ඇතුළත දිගවල අයත් වෙන්නේ නැහැ. මුලින්ම කියලා දුන්නේ ඕකනේ. එතකොට 14 කොටස් ගන්න ඕනේ 1යි 2යි 3යි 4ක් විතරයි. මෙයා අයිති වෙන්නේ නැහැ. 14 ඒවා 4යි 22යි එකතු වෙන්න ඕනේ. 22ට එකතු වෙන්න ඕනේ 14 ඒවා කීයක්ද? 4ක්. එතකොට 22 එකතු කිරීම 14 ඒවා 4ක් කියලා කියන්නේ 4ක් 4 16යි එකක් ඉතුරුයි. 4ක් 1 4යි 1යි 5යි 56යි ඔක්කොම එනවා එතකොට 78ක්. පැහැදිලිද? ඉතින් මේව මහා ලොකු දේවල් නෙමෙයි දරුවෝ. සංයුක්ත තල රූප කියලා කියන්නේ තල රූප කිහිපයක එකතුවකින් සෑදෙන කෙනෙක්. එතකොට ඒ වගේ තල රූපවල පරිමිතිය හොයද්දී අපි කරන්නේ ඡාප දිගවල් සහ අනිකුත් දිගවල් ඔක්කොම ටික එකතු කරගන්න එක. හරි? රයිට්. එහෙනම් දැන් ලියා ගන්න මෙන්න මෙහෙම සටහන. රයිට්. ලියා ගන්න. තල රූප කිහිපයක එකතුවෙන් තල රූප කිහිපයක එකතුවෙන් තල රූප කිහිපයක එකතුවෙන් සෑදෙන රූප සෑදෙන රූප සෑදෙන රූප සංයුක්ත තල රූප නම් වේ. සංයුක්ත තල රූප නම් වේ. සංයුක්ත තල රූප නම් වේ. ඊළඟ රූල් යන්න. එවැනි රූපවලද එවැනි රූපවලද එවැනි රූපවලදීත් පළමුව ඡාපදිග සොයා ඒ ඇසුරෙන් පරිමිතිය සොයා ගනී. පරිමිතිය සොයා ගනී. හරි. පරිමිතිය සොයා ගනී. දැන් දරුවනේ ඕගොල්ලෝ පළවෙනි ගාන විදියට මේ ගාන හදාගන්න. ඒ කියන්නේ දැන් මේ ගණන් වල ලොකු දෙයක් නෑ මට කියලා දෙන්න. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා දැන් ඡාප දිග හොයන විදිය. ඕගොල්ලෝ දන්නවා පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මට කියලා දෙන්න තියෙන්නේ සංයුක්ත තල රූපයක් කියන්නේ මොකක්ද කියලා විතරයි. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ මේ ගාන මෙතෙන්ට ලියාගෙන ඕගලන්ගේ ටියුට් එකේ පස්වෙනි පිටුවේ තියෙන ගණන් ටික ඔතෙන්ටම හදන්න ඕනේ. පස්වෙනි පිටුවේ තියෙන ගණන් ටික ඔතෙන්ටම හදන්න ඕනේ. හරිද? ඒවත් සංයුක්ත තල රූප. ඒතර ඕකේ පිළිතුරු ටික මම ගෲප් එක හරහා දානවා. එතකොට ඒක චෙක් කරගන්න පුළුවන්. හරි? ඊළඟට දැන් මෙතනින් මේ පාඩම අවසන් වෙනවා දරුවෝ. ඕගොල්ලෝ මේ ඕගලන්ගේ නිබන්ධනේ ඉතුරු වෙලා තියෙන අනිකුත් සියලුම ගණන් ටික. හරි? ගණන් හදන පොතේ හදලා අවසන් කරන්න. එතකොට ඔය පාඩමම ඔතනින් අවසන්. මම ඊළඟ පාඩම විදියට තියෙන්නේ වර්ගමූලයේ පාඩම. නමුත් මම ඕගොල්ලන්ට කරන්නේ ඊළඟ පාඩම විදියට 6 වෙනි පාඩම වර්ගඵලය කියන පාඩම. මොකද එතකොට ඕගොල්ලන්ගේ පළවෙනි O level ලකුණු 10ක ප්‍රශ්නයට දාලා සම්පූර්ණ කොටස අවසන් වෙන නිසා. මොකද මේකත් එක්කම දරුවෙක් ඉගෙන ගන්න එක පහසුයි කොහොමත්. හරි? අන්න ඒ නිසා. එහෙනම් මේ ගාන ලියාගෙන මං කියපු පිටුවේ තියෙන ගණන් ටික උතෙන්ට හදාගන්න. ඊළඟට අපි එහෙනම් වර්ගඵලය කියන කොටසත් එක්ක ඊළඟ සතියේදී හමු වෙමු. හරි? ඒ කොටස ඊළඟට සාකච්ඡා කරගමු. රයිට්. එහෙනම්
මේ කොටස දැන් ලියා ගන්න.